මේ විශේෂ හෙළිදරව්ව පුවත්පත් සාකච්ඡාව අද දවසේ කැඳවන්න මේ මෙහෙම තීරණය කරපු මූලික කාරණා කීපයක් තිබෙනවා. ඔබට මතකයි අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස මේ රටේ සිද්ධ වෙච්ච මහජන මුදල් අවභාවිතාව, හොරකම, වංචාව පිළිබඳ අවස්ථා ගණනාවක විවිධ පැමිණිලි යොමු කරා. ඒවට අදාළව පරීක්ෂණ කරමින් තිබිච්ච ආයතන පද්ධතිය පවා බරපතල විදිහට පහුගිය කාලේ පුරාවට මේ වර්තමාන ආණ්ඩුව විසින් අකර්මණ්‍ය කිරීමේ ක්‍රියාවලියකට මැදිහත් වෙලා තිබුණා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයටපත් වෙච්ච ආණ්ඩුවට දීපු ජනවරමේ ප්‍රමුඛතම සහ ප්‍රධානතම අභිලාෂය වුණේ දූෂිතයන්ට දඬුවම් දෙන්න හොරුන් අල්ලන්න කියන කාරණේ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි එහෙම ආපු ආණ්ඩුව හොරු අල්ලන්න විශේෂයෙන් හදපු මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනයට හදපු මූල්‍ය අපරාධ කොට්ටාසය වහලා දාන්න කියන හොරුන්ගේම ඉල්ලීම ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කළා. එහෙම කටයුතු කරනකොට මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමේ විමර්ශන යමින් තිබුණා. ඒ යන විමර්ශන හරහා රටේ විවිධ පුද්ගලයන් බැඳුම් කර වංචාව පිටිපස්සේ හිටියායයි නම් සඳහන් නොවිච්ච විවිධ පුද්ගලයන්ගේ නම් එළියට එන්න පටන් ගත්තා. හිටපු මුදල් ඇමතිට ගෙවල් අරන් දුන්න හැටි, ගෙවල් කුලිය ගෙවපු හැටි සිට කෝප් කමිටුවේ බැඳුම් කර වංචාව පිළිබඳ විමර්ශනයේ පාද සටහන් සඳහා දායක වූ සමහර පුද්ගලයන්ට මේ පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා විමර්ශන දැන් දියත් වෙලා තියෙනවා. සමහර පුද්ගලයන්ගේ නිවස් වලට ගිහිල්ලා එහෙම නැත්නම් සමහර පුද්ගලයන් පිළිබඳව මේ පාද සටහන් වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් පිළිබඳව චෝදනා එල්ල වෙද්දී තමයි සමහර විවේචන, ඇමති මාරු වීම, ඇමතිවරුන්ට ඉල්ලා සෙවන කරපු බලපෑම් මේ සියල්ල සිද්ධ වෙන්නේ ඒවත් එක්ක. ඒ මොකද බැඳුම් කර වංචාවේ අහුවෙමින් එන පෙළ දිගහැරුම ගත්තට පස්සේ තමන්ගේ නීතිඥයන්ට පවා බොරු කියපු මහ බැංකු බැඳුම් කර වංචාකරුවෝ තමන් ළඟ හිටපු තමන්ට හිතවත් සියලු දෙනාට බැඳුම් කර වංචාවෙන් සලකලා තියෙන්නේ කියලා දැන් ටික ටික කරුණු ඔප්පු වෙමින් එනවා. එතකොට මේ සියල්ල සිදු වෙද්දී 2017 ජූනි මාසේ 30 වෙනිදා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහලා දැම්මා. දැන් අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ක්‍රියාත්මක ජනාධිපති කොමිසම වැසීම දැන් තීරණය කරලාද තියෙන්නේ. මූල්‍ය වංචා පිළිබඳ මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණයට දාපු ජනාධිපති කොමිසම දැන් කාලය ඉවර වෙලා තියෙන්නේ. මේ කොමිසමෙත් කරපු පරීක්ෂණවල ඒ පරීක්ෂණ 15ක පමණ පරීක්ෂණ අවසන් කරලා ඒ අදාළ ලිපි ලේඛන නීති කටයුතු සඳහා යවලා තියෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවට යවපු ලිපි ගොනු වලින් තවමත් 89කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නඩු කටයුතු එහෙම නැත්නම් නඩු දාන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්නේ නැති. ඒතර මෙහෙම සිද්ධ වෙද්දී අපි දැක්ක පහුගිය කාලේ පුරාවට අල්ලස්සා දූෂණ කොමිසමේ තිබිච්ච අධ්‍යක්ෂ ජෙනරාල්වලට ඉවත් වෙන්න සිද්ධ වුණා එක වෙලාවක මේ වංචා දූෂණ පිළිබඳ වෙච්ච මැදිහත් වීම ප්‍රබල නිසා. එතුමිය සමහර ඇමතිවරු කොමිසමට කැඳවන එකට විරුද්ධව අවසානයේ එතුමියට දංගෙඩියට යන්න වුණා. මේ යහපාලන ආණ්ඩුව කරපු යහපාලන වැඩ. එතකොට අද වෙනකොට ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය ඉවර වෙලා තියෙනවා. ඒකත් දැන් අකර්මණ්‍ය කරමින් තියෙනවා. අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන්. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ගණනාවකට චෝදනා තියෙනවා. ඒ ඇමතිවරුන්ට අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා මේ ජනාධිපති කොමිසම එහෙම නැත්නම් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තිබිය යුතුව තිබුණා. තමන් හොරකම් කළා නැත්නම් තමන්ට ඇවිල්ලා නිර්දෝෂී වෙන්න තිබුණා. මේ සමහර පැමිණිලි පරීක්ෂා කරන්න තිබුණා. හැබැයි එහෙම පරීක්ෂා නොකර විගණකාධිපතිවරයාට පවා උත්තර නොදී වර්තමාන ආණ්ඩුවත් සිදු කරපු හොරකම් වංචා ටික ඒ විදිහට එහෙමම ඉස්සරහට කරගෙන යනවා. අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස පහුගිය කාලේ කරපු හෙළිදරව් කිරීම පිළිබඳව විවිධ පුද්ගලයෝ විවිධ තැන්වල දූෂණ විරෝධී හඬ සංවිධානය පිළිබඳවත් එහි හෙළිදරව් පිළිබඳවත් කතා කරන්න කියලා තියෙනවා. ඒ නිසා අපි අභියෝග කරන විවෘතව මේ අපි ඉදිරිපත් කරන කරුණු දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස ඊටාම වගකීමෙන් ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන කරුණු වලට අදාළ සාධාරණ සැකයකින් තොරව තහවුරු කරගන්න පුළුවන් කරුණු තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කරුණු අනුව තමයි අපි මේ හොරකම් වංචා දූෂණ සහ දූෂණයන්ට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ නම් තොරතුරු හෙළි කරේ.
ඒ නිසා අද වෙනකොට අපි වෙත තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳ හෙළි කරනවා. මේ හෙළිදරව් හරහාම කැබිනට් එකට උපදෙස් සපයන්න නැත්නම් CCM එක කියලා තියෙන මේ කැබිනට් අනු කමිටුවේ ඉන්න සමහර නිලධාරීන් මේ සමහර සමාජිකයන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකොටම විකිණීම පිළිබඳ උපදෙස් සපයන පාස්කර් ලින්කම් මහත්තයා වගේ අය මේ විකිණීමට ගොඩක් කැමති වෙලා තියන්නේ ඇයි? ඒ විකිණීම වෙනුවෙන් ලැබෙන වරදාන වරප්‍රසාදය ඒවා සඳහා මැදිහත් වීමේදී ලැබෙන වරදාන වරප්‍රසාද යන්නේ කොහෙද කියන කාරණේ පිළිබඳව දැන් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියනවා අපි ඒවත් ඉදිරියට හෙළි කරනවා. පාස්කර් ලින්කම් මහත්තයා ඇවිල්ලා මේ රටේ ආයතන පද්ධතීන් විකුණන්න කරන ගනුදෙනු පිළිබඳව අපි මොකද කරන්න කියලා. පහුගිය විශේෂ හෙළිදරව්වේදී අපි මෙතෙන්ට සම්බන්ධ කරුණා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුනගත්තු මන්ත්‍රීවරයා සම්බන්ධ වෙලා මේ අධිවේගී මාර්ගවල පාලම් දික් කිරීම පිළිබඳ කරුණක් රටට හෙළි කරා ඔබට මතක ඇති. දැන් මේ මාර්ග සංවර්ධන අධිකාරිය එහෙම නැත්නම් මේ ඉන්න සමහර නිලධාරීන් මේ පිළිබඳවත් කතා කරලා තියෙන එක අපි අභියෝග කරනවා. අපි අභියෝග කරන දෝෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අපි ළඟ ඒ පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු විමර්ශනය කරපු ඒවා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වපු ලාංකීය ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සහ ව්‍යාපෘතියට අදාළ චෝදනා පිළිබඳව අතෘප්තියටපත් වෙච්ච ලාංකීය ඉංජිනේරුවන් 15 දෙනෙක් එකවර ඉල්ලා අස් වෙනවා. සමහර නිලධාරීන් ලංකාවට එන්නෙත් නැතුව එන්න හිටපු පත්වීම් ලැබපු අය තමන්ගේ පත්වීම අවලං කරගෙන නැවතිලා තියෙනවා. ඒ නිසා මේ හොරකම වංචාව අකණ්ඩව දිගින් දිගට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ හෙළි කරන හෙළිදරව්ව තුළ තියෙන්නේ මේ රටේ මහජන මුදල් අවභාවිතාව නවත්තන්න කරන හෙළිදරව්ව. නිසා දැන් CCM එකට එනකොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතුරු දිගුව මාතර බෙලියත්ත පාරේ කොටස පාලම් දික් කිරීම සඳහා මීටර 1230ක් දික් කරන්න තමයි කොම්පැනිය ඉල්ලන්නේ. හැබැයි කොම්පැනිය මීටර 1230ක් දික් කරන්න ඉල්ලද්දී CCM එක අනුමැතිය දෙනවා 2780කට. එතකොට අපි අහන්නේ කොම්පැනිය එච්චර ප්‍රමාණයක් ඉල්ලලා නැතුව තියෙද්දි CCM එක කැබිනට් මේ අනු කමිටුව 2780කට අවසර දෙන්නේ මොකක් සඳහාද? මොකද කොම්පැනියට උපදේශන සේවා සපයන උපදේශන සමාගමක් තියෙනවා. ණය දුන්නේ චීනෙන්, කොන්තරත් එක කරන්නේ චීනෙන්, උපදේශන සපයන්නේ චීන සමාගමක්. මේ චීන සමාගම උපදේශ සපයන්න විතරක් මේ පාරට රුපියල් කෝටි 1200ක් ගන්නවා. මේ පාරට උපදේශ සපයන්න විතරක් කෝටි 1200ක් ගන්නවා. කෝටි 24000යි පාරේ වටිනාකම. කෝටි 1200ක් යන්නේ උපදේශ සපයන්න. ඒතර උපදේශ සපයපු සමාගම කියනවා පාරේ මේ පාලම් දික් කරන්න වෙනවා තව මීටර 1230කින් කියලා. ඒකට රුපියල් කෝටි 2600ක් යනවා කියලා කියනවා අමතරව. අමතරව 2600ක් යනවා කියලා කියනවා. එතකොට මේ පාර අර ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ඒ පාර හදන්න ඕන කොහින්ද, පාලම් එන්න ඕන කොහින්ද, බෝක් වෙන්න ඕන කොහින්ද, උමකවල් එන්න ඕන කොහින්ද කියලා බලන්නේ නැතුවද මේ උපදේශන සපයන සමාගම උපදේශ සපිය අවුරුදු 3ක් තිස්සේ. දැන් හොරකම හෙළි වෙනකොට හොරා කන මිනිස්සු කලබල වෙලා දැන් හොරකම වහගන්න විවිධ අවලාද නගන්න, චෝදනා නගන්න හදලා තියෙනවා. හඳුන්වැති මන්ත්‍රීවරයාට අභියෝග කරලා කතා කරලා තිබුණා නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරියෙක් මේ කාර් එක සම්බන්ධයෙන්. අපි කියනවා කාර් එක තියෙන තැනත් අපි ඉස්සරහට කියන්න. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලියත්ත මාතර බෙලියත්ත කොටස ව්‍යාපෘතියට ගෙනාපු කාර් එක 2016 නොවැම්බර් 21 වෙනිදා 2016 නොවැම්බර් 21 වෙනිදා හම්බන්තොට වරායට ආපු මර්සිඩීස් බෙන්ස් රථය හෙට අනිද්දා වෙනකොට තියෙන තැනුත් එක්ක පාවිච්චි කරපු අය තෙල් ගහපු අයත් එක්ක අපි කියනවා. මේකට තෙල් ගැහුවේ කොහින්ද? පාවිච්චි කරන්නේ කවුද? කොතනද මේ වාහනේ දැන් තියෙන්නේ කියලා. නිසා අපි මේ ඉදිරිපත් කරපු කරුණ ගන්න ඕනේ. ඒ ඉදිරිපත් කරපු කරුණේ කෑලි නෙමෙයි. CCM එක මීටර් 2780ක් අනුමත කරන්නේ CCM එකට අනුමත කරන්නේ ලියුමක් නැතුව. මේකයි බරපතල වංචාව. CCM එකට ලියුම එන්නකොට අනුමත කරලා ඉවරයි CCM එක Taman 2780ක්. ලියුම එන්නේ 1320 230කට CCM එක ලියුම එන්න කලින් 2780ක් අනුමත කරනවා. මේ ජාවාරම් වල ස්වභාවය. අපි කරුණ ඉදිරිපත් කරේ මේ ජාවාරම් පිළිබඳව. ඒ නිසා අපි අභියෝග කරලා කියනවා ඔය ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම් තමයි දූෂණ විරෝධී හඬ සංවිධානය මේ කරුණ හෙළි කරන්නේ. මේ විශේෂ හෙළිදරව් කිරීම කරන්නේ එහෙම නැතුව තොරතුරු නැතුව කරුණු නැතුව ආවට ගියාට කියන සංවිධානයක් නෙමෙයි. ඒ නිසා මේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි මේ ඉදිරිපත් කරපු කරුණු වල වගකීමක් ඒ පිළිබඳව ඕනෑම අධිකරණයකදී
ඕනෑම අධිකරණයකදී මේ පිළිබඳව කරුණු තහවුරු කරන්න දූෂණ විධාන සංවිධානය අපි සූදානම්. ඒ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලියත්ත කොටසේ පාලම් දිගු කිරීම සඳහා සමාගම මීටර 1230ක් දිගු කරන්න ඉල්ලන්නේ CCM එක අනුමැතිය දුන්නට පස්සේ තියෙන ලියුම. කැබිනට් අනුකමිටුව අනුමත කරනවා කොම්පැනි ඉල්ලන්න කලින් මෙන්න ජාමාරම්. අධිවේගී මාර්ග පිළිබඳ ඇමතිවරයා ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා මේකට වග කියන්න ඕනේ නැද්ද? CCM එකේ රනිල් වික්‍රමසිංහ මලික් සමරවික්‍රම පාස්කර් ලින්ගම්ලා මේකට වග කියන්න ඕනේ නැද්ද එතකොට? පොඩි මුදලක් නෙමෙයි කෝටි 2600යි කොම්පැනි ඉල්ලීම CCM එක අනුමත කරන ප්‍රමාණය කෝටි 3600ක් බිලියන 36ක්. කොම්පැනි ඉල්ලන්නේ නැතුව වැඩිපුර බිලියන 10ක් අනුමත කරලා දෙනවා කෝටි 1000ක්. මේ රටේ අනාගත පරම්පරාවල් මේ ණය කරන්නේ. මෙයින් බදු පනත් ගෙනල්ලා බදු ගහන්න හදලා ඒ වගේ මිනිස්සුන් බරපතවන්න හදලා අපි කරන හෙලිදරව් පිළිබඳව අද ඒ අය දැන් කලබල වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙමෙයි. හොරු දැන් කලබල වෙන්නේ අර ගැරන්ඩියාට භූමි තෙල් ගහනවා වගේ තොරතුරු අපි ළඟ තියෙනවා කියලා දැනගන්නකොට මේ අය කලබල වෙනවා. ඒ නිසා අපි කියන්නේ අර කතාවක් තියෙනවා පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා. ඒ නිසා දූෂණ විරෝධීහට අපිත් කියනවා මේ තොරතුරු පිළිබඳ බොහොම වගකීමක් ඇතුව තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕනෑම තැනක මේවා ඔප්පු කරන්නත් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන්නත් අපි සූදානම් තමයි අපි මේවා ඉදිරිපත් කරේ. ඒ විතරක් නෙමෙයි. ඔබට මතකයි අපි පහුගිය සතියේ මේ පිළිබඳව තොරතුරු හෙළි කරා. මේ කරුණු පිළිබඳව හෙළි කරද්දී දැන් අලුත් කතාවක් ආණ්ඩුව කියනවා. ඒ නිසා අපි අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට, කෘෂිකර්ම ඇමතිවරයාට, කතානායකවරයාට අපි කියනවා වහාම රටට කියන්න ඕනේ මේ හොරකම කොහෙද දැන් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඇයි මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ල ගත්තේ පාර්ලිමේන්තුවේ උමනාවකටලු. දැන් කියනවා පාර්ලිමේන්තුවේ අනුකාරක සභාපති ටික දාන්න ඕනේ ගොඩනැගිල්ල. ඒ නිසා ගොඩනැගිල්ලක් හෙව්වා. ගොඩනැගිල්ල හොයනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල තමයි තිබුණේ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වර්ගල අඩි 1,30,000 වෙන ගොඩනැගිල්ල දීලා මේ කෘෂිකර්ම අමාත්‍යාංශය අරන් ගියාලු සබීත නෝනාගේ බිල්ඩින් එකට. දැන් මේ තියෙන්නේ අපි ඊටාම වගකීමෙන් කියනවා මේ තියෙන වාර්තා ඇතුලේ තියෙන්නේ මේ තොරතුරු ඇතුලේ තියෙන විගණකාධිපතිතුමාගේ විමර්ශනය. මේ තියෙනවා 2016 මැයි මාසේ මාර්තු මාසේ 14 වෙනිදා විගණන විමසුම. 2016 මාර්තු 14 වෙනිදා විගණන විමසුම. එතකොට මේ විගණන විමසුමට අදාළ මේ විගණන විමසුමට අදාළව තමයි පළවෙනි විමර්ශනය සඳහා තොරතුරු ඉල්ලන්නේ. මේක නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නැතුව විවිධ කතා කියනවා. මේ තියෙන්නේ 2016 දෙසැම්බර් 30 වෙනිදා පහුගිය දෙසැම්බර් 30 ඉදිරිපත් වූ විගණන විමසුම. ඒක ඊටාම පැහැදිලිව කියනවා මාගේ සමාංක 2016 මාර්තු 14 දිනදී උක්ත හිසින් යුතු විගණන විමසුමට අමතරව මේ විගණන විමසුම නිකුත් කෙරේ. ඇයි මේකේ ඉල්ලපු කරුණු වලට අමතරව ඒ කරුණු ටික හරියට පැහැදිලිව කියන්නේ නැතුව වටේ යනකොට තොරතුරු හංගන්න හදනකොට තමයි මේ විගණකාධිපතිතුමා මේ කරුණු විමසන්නේ. ඒතර විගණකාධිපතිතුමා මේ විමසන කරුණු අතර ඊටාම පැහැදිලිව කියනවා මේ මුදල් ගෙවන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. පාර්ලිමේන්තුවට ආංශික කාරක සභාව පවත්වන්න නම් මේ බිල්ඩින් එක ගත්තේ පාර්ලිමේන්තුවෙන් සල්ලි ගෙවන්න ඕනේ. බිල්ඩින් එකට අදාළව. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට මේ කාරක සභාවට අදාළ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඉඩම දුන්නා කිව්වහම කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න එපයි. මේකේ දැන් කැන්ටිම දෙන්නත් ඇමතිගේ ගෝලයකට දැන් සැලසුම් සකස් කරලා ඉවරයි අලුත් බිල්ඩින් එකේ. කැන්ටිම දෙන්න කියලා කියන්නේ ඇමති කියන ගෝලයට. දැන් ඇමති නිකන් වටේ දුවලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි සූදානම් ඕනෑම තැනක මේ පිළිබඳ සාකච්ඡා කරන්න විවාද කරන්න වග කියවුත්තන් දැන් මේකට වග කියන්න ඕනේ. දැන් මග හරලා බෑ. දැන් මේක අපි පැහැදිලිව ඉදිරිපත් කළා. මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව හදලා තියෙනවා. දැන් ඒවට කෝ උත්තර? අපි නෙමෙයි අහන්නේ විගණකාධිපතිවරයා කියනවා. මේ ගොඩනැගිල්ල හදන්න UD එක අවසර දීලා තිබුණේ තට්ටු 10යි 10න් 3ක් වාහන නැමතුම් වලට ඉතුරු 7 තමයි පාවිච්චියට. දැන් ගොඩනැගිල්ල හදලා තියෙනවා මීටර් අඩි 30ක් උසට. ඒ කියන්නේ තට්ටු 3ක් වැඩිපුර දාලා වාහන පාකයකට තට්ටු 3යි තට්ටු 10ක් ගොඩනැගිල්ල. මේ නීති විරෝධී ඉදිකිරීම නීත්‍යානුකූල කර ගැනීම සඳහා තමයි කෘෂිකර්ම ඇමති මේ උදව් කරේ. වෙන මොකටවත් නෙමෙයි.
අර සෙස්සිරිපායේ තව ඕන්නම් දැන් අමාත්‍යංශයේ තියෙන මේ ගොඩනැගිල්ලක ඉන්නවා. එතනට තව තට්ටුවක් කරගෙන යන්න තිබුණා නෝන්නම්. එතනින් තව ටිකක් වෙනස්කම් කරගන්න තිබුණා අවශ්‍ය නම්. ඒක කරේ නැතුව මෙතෙන්ට යන්නේ මොකටද? මේ ගොඩනැගිල්ල ඉදිකිරීම නීති විරෝධී කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්තට පස්සේ රජයට ගත්ත ඉදීමක් නීතියානුකූල වෙනවා ඉදිකිරීම. ඉදිකිරීමත් නීතියානුකූල වෙනවා. මේ විගණන විමසුම අහන්නේ. ඒක ගැන කතා කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් දැන් සර්විස් චාර්ජ් එකක් ගෙවනවා මේකට අදාළව. ඔබට මම ඒ තොරතුරු මේ ඉදිරිපත් කරන්නේ පොඩි එකක් නෙමෙයි. දැන් මේවට අමුතු කතා ඇමති කියන්නේ. කෘෂිකර්ම ඇමති මේවට අමුතු කතා කියනවා. දැන් ඔබ නිවසක් කුලියට ගත්තා කියලා හිතුවොත් එහෙම ඒ නිවසේ ලයිට් බිල ගෙවන්න ඕනේ ඔබ, ඒ නිවසේ වතුර බිල ගෙවන්න ඕනේ ඔබ, ඒ නිවස අතුපතු ගාන මිනිහට ගෙවා ගන්න ඕනේ ඔබ, ඒ නිවස සුද්ධ පවිත්‍ර කරන යාට ගෙවන්න ඕනේ ඔබ, ඒ නිවසේ තීන්තක ටිකක් ගා ගන්න ඕන නම් ඒක කරගන්න ඕනේ ඔබ. ඒක givisumේ අපි එකඟ වෙනවා කරුණු කාරණා මොනවාද කියලා. ඔබ ගොඩනැගිල්ලක කාමරයක් කුලියට ගත්තා නම් ඔබ ගොඩනැගිල්ලේම ලයිට් බිල් ගෙවන්නේ නැහැ. ඒක සාමාන්‍ය පොඩි වුණොත් දන්නවා. මට හිතෙන්නේ කෘෂිකර්ම ඇමති ඒකෙන් වහන්න හදනවා මේ සර්විස් චාර්ජ් එක. පොඩි එකක් නෙමෙයි. සර්විස් චාර්ජ් එක ගෙවනවා 2016 අප්‍රේල් මාස. සේවා කුලිය මිලියන 21යි. වැට් එකත් එක්ක මිලියන 23යි. මේ සර්විස් චාර්ජ් එක ගෙවන්නේ මොකටද? මේ ගොඩනැගිල්ල ලිෆ්ට් එක පාවිච්චි කරනවා. ඉතින් ගොඩනැගිල්ල මරන්න තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශේ. ගොඩනැගිල්ල මරන්න තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශේ. එතකොට සේවා ගිවිසුම් වලට පිවිසෙද්දී ගොඩනැගිල්ලම මිලදී ගත්ත මිනිහෙක් අය මොකටද සේවා ගාස්තු ගෙවන්නේ? ගොඩනැගිල්ලම කුලියට ගත්ත මිනිහෙක් මෙන්න ගොඩනැගිල්ලට කුලිය ගෙවලා තියෙනවා. ගොඩනැගිල්ලට කුලිය ගෙවලා තියෙන අවුරුදු 5යි අරන් තියෙන්නේ. අවුරුදු 3කට විගණකාධිපති දෙපාර්තමේන්තුව කියනවා 탁සේරු කරවන්න කියන 3කට ගන්න කියලා 3කට ගන්න කියලා 5කට ගන්නවා. 5කට අරගෙන අවුරුදු 4ක කුලිය ගෙවලා තියෙනවා. මේ තියෙන්නේ 2016ට අදාළ මේ එක කුලිය ගෙවීමක් මිලියන 570. මේ තියෙනවා 2020 2021කට අදාළ ඉතුරු කුලිය ගෙවීම. අවුරුදු 4කටම දැන් කුලිය ගෙවලා ඉවරයි 2016 සිට 2021 දක්වාම කුලිය ගෙවලා ඉවරයි. තව එක අවුරුද්දයි මේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණත් එකයි අයිතිකාරයට නැති වුණත් එකයි මේ ගොඩනැගිල්ල පාවිච්චි කරත් එකයි නැති වුණත් එකයි රටේ සල්ලි ගෙවලා ඉවරයි. රටේ සල්ලි ගෙවලා ඉවරයි. ඒට අමතරව තමයි මේ සේවා ගාස්තු ගෙවන්නේ. දැන් මේ අපි නගන ප්‍රශ්නේ දූෂණ නිරෝධීහට අපි මේ නගන ප්‍රශ්නේ ඕනෑම රාජ්‍ය ආයතනයක් ගිවිසුමකට යද්දී ගිවිසුම පිළිබඳව යම් විගණනයකටදී තොරතුරු ඉදිරිපත් කරනවා නම් විගණකාධිපතිවරයා මතයක් ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳව සලකා බලන්න. හැබැයි විගණකාධිපතිවරයා කියන්නේ මේ විගණන ගිවිසුම් වලට අදාළ ඒ සාධාරණ සලකා බැලීම කරලා නැහැ. මේක පිටිපස්සේ විශේෂ සංග්‍රහයක් සහ විශේෂ අවධානයක් තිබිලා තියෙනවා මේ බිල්ඩින් එක ගනිද්දී. මේ ඔවුන් ඉදිරිපත් කරපු කරුණු සියල්ල මගහැරලා දේශපාලන උමනාවලට විතරක් මේ ගොඩනැගිල්ල අරගෙන කියලා. ඒ නිසා අපි මේ කියන්නේ කෘෂිකර්ම ඇමතිවරයාට, අගමැතිවරයාට, කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මේක ආණ්ඩුවේ උමනාවට මම ගියා කියලා. අපි කියන්නේ ඇමතිවරයාට Tamanටත් වගකීමක් තියෙනවා යන්න කලින් කියන්න ඕනේ මට ගොඩනැගිල්ලක් එහෙනම් අරන් දෙන්න මං එතෙන්ට යන්නම් කියලා. ඇයි ඒක කියන්න බැරිද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල කුලියට නම් අවුරුද්දක් තිස්සේ කුලිය ගෙවනවා එතෙන්ට පදිංචියට යන්නේ නැතුව. කාගේද සල්ලි? රටේ සල්ලි. මේ නාස්තිය මේ අවභාවිතාව තියෙන එතන ගොවියන්ගේ කන්න වහතරක් ගොවියන්ගේ වගාපාලු වල වන්දි ගෙවලා නැහැ තව. ගොවියන්ට ආධාර ගෙවලා නැහැ තව. ගොවියෝ, කිරි ගොවියෝ, අනිත් පැත්තෙන් මේ වී ගොවියෝ, අනිත් පැත්තෙන් එළවලු ගොවියෝ තමන්ගේ ප්‍රශ්නෙට උත්තර ඉල්ල හැමදාම අරගල කරනවා. ඒකට මැදිහත් නොවි ගොඩනැගිල්ල ගැනීමට විශේෂ ලැබියාවකින් යුතුව කටයුතු කිරීම තමයි මේකේ තියෙන බරපතල සැකය. මොකක් නිසාද මේ? කාගේ වුණාට මේ ලැබියාවකින් යුතුව මිලියන 1140ක් ගෙවලා තියෙන අවුරුදු 4 කුලිය. මිලියන 1140ක් ගෙවලා තියෙන අවුරුදු 4 කුලිය. ගෙව්වේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇවිල්ලාද කොහින්ද කියන එකට වඩා මේ තියෙන්නේ මේ ආණ්ඩුව කරන නාස්තිකාර වියදම්. අවුරුද්දක් තිස්සේ කුලිය ගෙවනවා. අවුරුද්දක් තිස්සේ කුලිය ගෙවනවා පාවිච්චි නොකර නාස්තිකාර වියදම්. නිසා අපි මේවා හෙලි කරේ නිකන් නෙමෙයි. මේ හෙලි කිරීම ඇතුලේ අපි ඊටාම වගකීමෙන් අපි කිව්වා මේ පිළිබඳව මොකක්ද අපේ ස්ථාවරය සහ අවශ්‍ය නම් මේ පිළිබඳව අපි ඉදිරියට කතා කරන්න සූදානම්. ඒ සූදානම්කම තියෙන්නේ වෙන මොකොත් නිසා මේ දූෂණ විරෝධී හඬ අපි මේ කරන හෙළිදරව් පිළිබඳව අපේ වගකීම අපි දරනවා. ඒ නිසා අපි ඔබට කිව්වා පහුගිය කාලේ මේ වාහන ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙක් පිළිබඳව පහුගිය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තමයි ජාවාරම පටන් ගත්තේ. මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජාවාරම ඉස්සරහට පවත්වා යනවා.
සමහර മന്ത്രിවරුන්ට මේ ජාවාරම්කාර වාහන ටික දැන් දීලා තියෙනවා පාවිච්චි කරන්න. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු කීප දෙනෙක් ඉන්නවා. අපි ළඟ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු අපි ඉදිරියේදී හෙළිදරව්වේදී අපි හෙළි කරනවා. ඒට අදාළ තහවුරු කිර ගැනීම මෝටර රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කරගත් පසු ඒ අදාළ තහවුරු කිරීම අපි කරනවා. නිසා අපිට කියන්න උවමනාව තියෙන්නේ මේ පරණ ජාවාරම්ම අලුතෙන් කරගෙන යනවා. පරණ හොරකම්ම අලුතෙන් කන්ටිනියු කරනවා. රටට අහිමි වෙන බදු මුදල් අපි ඔබට කිව්වා මේකේ අපිට තියෙන බරපතලම කාරණේ තමයි මේ පිළිබඳව අපි කරන හෙළිදරව්වේදී අපි ඊටාම පැහැදිලිව කිව්වා මේ වංචාවෙන් රටට අහිමි වෙන මුදල බදු මුදල මිලියන 750යි. රටට අහිමි වෙන බදු මුදල මිලියන 750කට වැඩි කියලා මේ රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියනවා. ජූලානන්ද සමරනායක මහත්තයා කියනවා. ඒක නිසා 2017 ජනවාරි මාසේ මේ වාහන ටික අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන විමර්ශන කටයුතු කරන්න කියලා. ශ්‍රී ලංකා රේගුව 2017 ජනවාරි 30 වෙනි දින නීත්‍යානුකූලව මේ බාර දෙනවා මිනුවන්ගොඩ පරිසර වැටලීමක් සිදු අදාළ භාණ්ඩ පොලිස් අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට බාර දෙනවා. ශ්‍රී ලංකා රේගුව දැන් මේ වාහන පිළිබඳ රේගු පරීක්ෂණය කරන්න ඕනේ. මේ මිලියන මේ පිළිබඳව අපි පැමිණිලි කරා 2017 7 වෙනි මාසේ අපි මේ පිළිබඳව පැමිණිලි කරා. අද වෙනකම් මේ පිළිබඳව විමර්ශනයක් නැහැ. පොලිස් අත්අඩංගුවට ගත්ත වාහන දැන් රිලීස් කරනවා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කැමැත්ත මත. ඉතින් අපි අහනවා මේ රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ කැමැත්ත මත කොහොමද දැන් නිදහස් කරන්නේ මේ පොලිස් අත්අඩංගුවට ගත්ත වාහන නීති විරෝධී කියලා. වැටලීම කරන්නේ රේගුවේ ඉන්න වැටලීම් අංශය. වැටලීමට සම්බන්ධ නිලධාරීන් මාරු කරනවා දැන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්. වැටලීමට අදාළ නිලධාරීන් මාරු කරනවා විතරක් නෙමෙයි අනිවාර්ය නිවාඩු යවන මොකක් නිසාද? මේ දේශපාලන හයිය නිසා. ඒ නිසා මේ පරණ හොරකම් අලුතෙන් කරගෙන යනවා. පරණ ආණ්ඩුව යටතේ ඒ හොරකම් කරගෙන ආවා. මේ ආණ්ඩුව යටතේ එනකොටත් ඒ හොරකම් මෙහෙමම කන්ටිනියු කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳව මේ සිදුවීම් පිළිබඳව තොරතුරු ඔබට ලබා දෙනවා. මේ අදාළ මේ වාහන වංචාව පිළිබඳ තොරතුරු මේක ඊටාම පැහැදිලිව අත්අඩංගුවට ගත්ත වාහන දෙකක් නිදහස් කරනවා. වාහන දෙක නිදහස් කිරීම නිසා ඍජුව රුපියල් 68 ලක්ෂයක බදු අලාභයක් සිද්ධ වෙනවා ආණ්ඩුවට. රුපියල් 68 ලක්ෂයක බදු අලාභයක් සිද්ධ වෙනවා ආණ්ඩුවට. මේ වාහන 2500කට ආසන්න වාහන ජපානයෙන් ගලවලා මෙහෙ ගෙනල්ලා එකලස් කරලා අලුත් නාමයක් යටතේ මෙහි ලියාපදිංචි කරලා විකුණන්න ව්‍යාපාරිකයෙකුට ජාවාරමක් සඳහා අවසර දුන්නා. ඒ ජාවාරම නවත්වුවේ නැත්නම් රුපියල් මිලියන 7000ක පමණ අලාභයක් රටට සිද්ධ වෙනවා මේ වාහන 2500න් විතරක්. මේ වාහන 2500න් විතරක් රුපියල් මිලියන 7000කට වැඩි අලාභයක් සිද්ධ වෙනවා. මේක නැවැත්තුවේ නැත්නම් දැනට අත්අඩංගුවට ගත්ත වාහන දෙකක් නිදහස් කරන්න රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ දේශපාලන මැදිහත් වීම මත ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ දීම නිසා වෙච්ච අලාභය රුපියල් 6837500කට ආසන්නයි. 6837500කට ආසන්නයි. අපි මේ පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස මේ අදාළ කටයුතු වලට අදාළ නඩු කටයුතු වලට අදාළ කටයුතු අපි පැමිණිල්ල බාර දීලා තියෙනවා. හැබැයි විමර්ශනයක් නැහැ. රවී කරුණානායක ඇමතිවරයාට වාහන ගෙන්වීම පිළිබඳ පැමිණිල්ලක් බාර දුන්නා. විමර්ශනයක් නැහැ. රවී කරුණානායක ඇමතිවරයා හිටපු ඇමතිවරයාගේ නෝනා සහ දුවගේ නමට බොන්ඩ් එකක් එහෙම නැත්නම් ගුදමක් පබ්ලික් බොන්ඩ් එකක ස්වභාවය එහෙම නැත්නම් පබ්ලික් මේ රජයේ ගුදමකට ස්වභාවයේ පෞද්ගලික ගුදමක් ලබා දෙනවා. ඒකට අදාළ අපි පැමිණිල්ලක් බාර දුන්නා. ඒක විමර්ශනයක් නැහැ. හැරිසන් ඇමතිවරට අදාළ විමර්ශනයක් බාර දුන්නා වී අලෙවි කිරීම පිළිබඳව. ඒ වගේම මිල්කෝ සමාගමේ සිදුවන බරපතල වංචාවක් පිළිබඳව ඒ පිළිබඳ පරීක්ෂණ නැහැ. රාජ්‍ය සේනාරත්නට මෝදර දීවර වරාය ලක්ෂ 17කට තක්සේරු කරලා තියෙද්දි 1,45,000කට බදු දීම පිළිබඳව අපි පැමිණිල්ල බාර දීලා විමර්ශන ගියා. දැන් විමර්ශන නවත්තලා තියෙනවා ජනාධිපති මැදිහත් වෙලා. අපි චෝදනා කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිමාත් නවත්තන් ඉන්නේ මේකට. හොරු රකින්න එක කරනවාද මෛත්‍රීපාල මහත්තයා එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තව පැත්තකින්. අපි කියන්නේ රටේ ජනතාව ජනවරම දුන්නේ හොරු රකින්න නෙමෙයි. හොරු ආරක්ෂා කරන්න නෙමෙයි. ඒ නිසා මේ ජාවාරම් එකට එකතු වෙලා දැන් කරන මිනිස්සු මේ ආණ්ඩුවත් තමන්ගේ කොටස්කාරව බවට ජාවාරම් වල කොටස්කාරව බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා දැන් මේක යහපාලන ආණ්ඩුව නෙමෙයි ජාවාරම්කාරී හවුල් ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ජාවාරම්කාරී හවුල් ආණ්ඩුව අද
හොරු රකිමින් හොරුත් එක්ක එකට එකතු වෙලා හොරකම් කිරීම අකණ්ඩව කරගෙන යනවා. ඒ නිසා මේ කරුණු වගේම අපේ ටෙලිකොම් ආයතනය පිළිබඳව ඒ වගේම මේ රටේ බදු වංචාකරුවන් පිළිබඳව මේ පරණ යකඩ උණු කරලා කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් 20කට ආසන්න ප්‍රමාණයක් රටට කරන බදු වංචා පිළිබඳව රේගුවේ අවංක නිලධාරීන් අපිට දීපු තොරතුරු මත අපි ලිව්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම මේ පිළිබඳ පියවරක් ගන්න කියලා. සමරතුංග මහත්තයා මේ ගැන දන්නේ වගේ දැන් ඉන්නේ. දන්නේ වගේ දැන් එතුමා බොහොම ආධාර උපකාර කරමින් යනවා පුණ්‍ය කටයුතු සඳහා කියලා කාගේ සල්ලිද කියලා තමයි දැන් අපිට අහන්න තියෙන්නේ. මේ සමරතුංග මහත්තයාට මේක ලියලා තියෙනවා. මිලියන 15000කට වැඩි අවුරුද්දකට හොරකම් කරනවා. පරණ යකඩ උණු කරලා කම්බි හදන කර්මාන්තකරුවෝ ටික ලංකාවේ ඉන්නේ. අපි කියන්නේ රටක කර්මාන්ත කරනවා නම් අවංකව රටේ මිනිස්සුන්ට බදු ගෙවන්න. අඩුම ගානේ මේ පරණ යකඩ එකතු කරලා දෙන මිනිස්සුන්ටවත් සහනයක් නැහැ. පරණ යකඩ එකතු කරන කර්මාන්තකරුවන් 20ක් පමණ ඉන්න පිරිස රජගෙදර සිට දේශපාලන රැකවරණ ලැබමින් මේ ජාවාරම කරන්නේ. රජගෙදර සිට දේශපාලන රැකවරණ ලැබමින් මේ ජාවාරම කරන්නේ මිලියන 15000ක් අලාභ කරනවා අවුරුද්දකට මිලියන 15000ක්. රෝල්ස් රොයිස් ගෙන්නනකොට රජගෙදර දරුවොත් ඒ වගේ යන්නේ මේ සියලු දෙනාගේ සම්බන්ධකම් මත තමයි මේ බදු නොගෙවා ඉන්නේ. මේ අපි මේ කියන කරුණු පිළිබඳව සාක්ෂි තොරතුරු වගකියුත්තන්ට දීලා තියෙද්දී ඒ අය ඒවා පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොකර නෑසූකන් යන්න හදනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානය අපි කියන්න ආවේ මේ හොරකම් වංචා මේ මහජන මුදල් අවභාවිතාවන් පිළිබඳව හෙළිදරව් කිරීම අපි අකණ්ඩව කරගෙන යනවා. ඒ වගේම ටෙලිකොම් එකේ ආයතන පද්ධතියක් කඩා වට්ටමින් තියෙනවා. ලාභ ලැබපු ආයතන පද්ධතිය එහෙම පිටින්ම අලාභ ලබන ආයතන පද්ධතියක් බවට පත් කරමින් තියෙනවා. ඇඩ්වර්ටයිසින් අද බෑනගේ කොම්පැනි හරහා යන්න පටන් අරන් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ. බෑනගේ කොම්පැනි හරහා යනවා. අපි ඊටාම වගකීමෙන් කියනවා. ටෙලිකොම් එකට වාහනයක් ස්ටිකර් කරගන්න ටෙන්ඩර් කැඳවුවොත් එහෙම රුපියල් 60000ට කරගන්න පුළුවන්. අපි එහෙම කියන්නේ ඇයි? ටෙලිකොම් එක රුපියල් 90000ට වෑන් එකක් ස්ටිකර් කරන්න ටෙන්ඩර් එක දීලා තියෙනවා. ටෙන්ඩර් කරුවා සප්ලයි කෙනෙකුට දැන් සබ් දෙනවා රුපියල් 60000යි වාහනේට. 30000ක් අතරමැදින් සාක්කුවට යනවා යන්නේ බෑනගේ කොම්පැනියට. වගකීමෙන් කියන්නේ අපි මේ පිළිබඳ හෙලි කරා. ඒ පිළිබඳ හෙලි කරා විතරක් නෙමෙයි. මේ පිළිබඳ සිද්ධ වෙන මේ සමාගම් පද්ධතිය අලාභ වෙලා තියෙන ආකාරය ගැන අපි තොරතුරු කිව්වා. ඒ අලාභ වෙලා තියෙන ආකාරය ගැන තොරතුරු කිව්වා. හැබැයි ඒවා නෑසූකම් යන්න අද කතා කරන මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා දූෂණ විරෝධී සංවිධානය අපි කියන්නේ මේ හෙළිදරව් කිරීම අපි අවසන් කරන්නේ නැහැ, නවත්තන්නේ නැහැ. නිසා බැඳුම් කර වංචාවේ දෝෂිතයන් දිගින් දිගටම දවසින් දවස හෙළි වෙද්දී නීතිඥයන්ට පවා බොරු කරමින් බැඳුම් කර වංචාවේ වංචාකරුවන් තමන් වරදාන හැටියට වරප්‍රසාද හැටියට සමහර අයට මුදල් බෙදපුවා දැන් අහුවෙමින් තියෙනවා. දැන් මේ සමහර පුද්ගලයන් අධිකරණ වලට ගේන්න ඕනේ. නීතිය ඉස්සරහට ගේන්න ඕනේ. ජනාධිපති කොමිසම ඉස්සරහට ගේන්න ඕනේ. හැබැයි බැඳුම් කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විනිසුරුවන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මැදිහත් වී මැරෙන්න මේ වංචාවත් තවදුරටත් යට ගහගෙන තමයි මේ පාලකයා කටයුතු කරමින් තියෙන්නේ. ඒ වගේම දැන් හෙළි වෙමින් තියෙනවා පහුගිය කෝප් කමිටුවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත් ඒ අයගේ දරුවොත් මේවට තැන් තැන් වල සම්බන්ධයි කියලා. පාස්කල් ලිංගම් මහත්තයාගේ දරුවට මේ CCM එකේ උපදේශකයට අගමැතිගේ උපදේශකයා හරහා කරන මේ සමහර ගනුදෙනුවලදී මේ සමහර නිර්දේශ කිරීම්වලදී මේ සමහර විකිණීම්වලදී සිදුවෙන අත යට ගනුදෙනු පිළිබඳ බරපතල සාකච්ඡාවක් දැන් අපි අතර තියෙනවා. අපිට ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ දෝෂණ විරෝධී හඬ හැටියට අපි මේ ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳ වගකීම අපි දරනවා. අපි ඒ පිළිබඳව අපේ හෙළිදරව් කිරීම අපි අකණ්ඩව ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා පාළුගේ වළම් බෙදින්න නැතුව ඕනෑම වෙලාවක අපි සූදානම් අපේ ඉදිරිපත් කරපු තොරතුරු පදනම් කරගෙන සිදු වෙලා තියෙන හොරකම් වංචා දූෂණ පිළිබඳව මේ ආණ්ඩුවට කරන චෝදනා තහවුරු කරලා ඔප්පු කරන්න. අධිකරණයක නම් අපි එන්න ලෑස්ති අධිකරණයට. අපි විශ්වාස කරනවා අධිකරණය ඇතුළේ අපිට මේක තවදුරටත් ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් තහවුරු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම
මේ හොරකම් වංචා දූෂණ එලි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද අපේ රට මේ දූෂිතයන්, මේ වංචාකරුවන්, මේ මහජන මුදල් කොල්ලකරුවන් විසින් රටේ මහජන මුදල් අවභාවිතාවේ ලක් කිරීම අකණ්ඩව නොනවත්වා සුපුරුදු විදිහට කරගෙන යනවා. ඒ නිසා ඒ පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස කරන ලද හෙළිදරව් වල සමස්ත වගකීම අපි බාර ගන්නවා. ඒ වගකීම යටතේ ඕනෑම කෙනෙක් ඕනෑම අධිකරණයක ගිහිල්ලා මේ පිළිබඳ ප්‍රශ්න කරන්න පුළුවන්. අපි ඒ පිළිබඳ සූදානම් උත්තර දෙන්න. ඒ නිසා දූෂණ විරෝධී හඬ මේ කරන හෙළිදරව් කිසිසේත් අපි නවත්තන්නේ නැහැ. මේ කරන හෙළිදරව් කිසිසේත් අපි අවසන් කරන්නේ නැහැ. මේ කරන හෙළිදරව් අපි කිසිසේත් මේ කරන හෙළිදරව් අපි කිසිසේත් ඔය එළියේ ඉඳන් කරන කෑ ගැසිලි වලට නවත්තන්නේ නැහැ කියන කාරණේ දූෂණ විරෝධී හඬ සංවිධානය අපි අවධාරණය කරලා කියනවා. අපේ ඉන්න මේ සම්බන්ධ විශේෂඥයන්, නීතිඥවරුන්, විගණකයින්, බැංකු නිලධාරීන් මේ සියලු දෙනා මේ පිළිබඳ තොරතුරු විමර්ශනය කරලා ඒවා පිළිබඳ අපිට ලැබී ඇති තොරතුරු පිළිබඳ සමාලෝචනයක් කරලා තමයි අපි මේවා පිළිබඳව පරීක්ෂණ වලට අදාළ කටයුතු වලට යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස දාපු පැමිණිලි, ඒ පැමිණිලි වලට අදාළ පරීක්ෂණ අවසන් කරපු FCID එක පරීක්ෂණ අවසන් කරපු ෆයිල්ස් ටික තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. පුළුවන් නම් ඉදිරි මාස 4 ඇතුළත නඩු දාලා පෙන්නන්න. පුළුවන් නම් ඉතුරු මාස ඇතුළත නඩු දාලා පෙන්නන්න. මෛත්‍රීපාල මහත්තයා ගාවයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ ආරක්ෂාව ලබන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉඳන් ගණනාවක් ඉන්න ඕනේ මහා උළු ගෙදර. එහෙම නැතුව එළියේ ඉන්න බෑ. අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ දාපු පැමිණිලි ටික විමර්ශනය කරපු නිලධාරීන් විමර්ශන අවසන් කරලා යවලා තියෙනවා නීතිපති ළඟට නඩු දාන්න. පුළුවන් නම් නඩු දාන්න. නඩු දැම්මොත් ඊළඟ මැතිවරණයට කලින් ඒ අයට ඉන්න වෙන්නේ මහා උළු ගෙදරම තමයි. මහා උළු ගෙදරම තමයි. ඒක නොකර නවත්තන් ඉන්නේ. ඒක ආරක්ෂා කරමින් තියෙන්නේ. ඒක කල් දමමින් තියෙන්නේ. කවුරුත් නෙමෙයි නීතිය රකින්න ඉන්න මේ රටේ. නීතිය නවන්න පුළුවන් මිනිස්සු එක නීතිය නවමින් නීතිය ඒ විදිහට ආරක්ෂා කරමින් තියෙනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස මේ කරන හෙළිදරව් කිසිසේත් නවත්තන්නේ නැහැ. මේ කරන හෙළිදරව් හරහා මේ රටේ මහජන මුදල් ආරක්ෂා කරන්න අපි කරගෙන යන මේ මැදිහත් වීම කිසිසේත් නවත්තන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපි මේ ඉදිරිපත් කරන කරුණු වල හරය, මේ ඉදිරිපත් කරන කරුණු වල තියෙන වටිනාකම, මේ ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි වලට අදාළ පරීක්ෂණ වහම කරලා දූෂිතයන්ට දඬුවම් දෙන්න. දූෂණ විරෝධී හඬේ අපි ඉදිරිපත් කරන කරුණුත් එක්ක නෙමෙයි හැප්පෙන්න ඕනේ. අපි ඉදිරිපත් කරලා තියෙන කරුණු වල සත්‍යභාවයත් එක්ක පුළුවන් නම් හැප්පෙන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට කරනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස මේ පිළිබඳ කරන ලද හෙළිදරව් පිළිබඳව අපි ඊළඟ හෙළිදරව්වේදී ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන්ුත් ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන්ුත් ඒ වගේම ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සම්බන්ධයෙන්ුත් විශේෂ හෙළිදරව්වක් ලබන අපි හෙළිදරව්වේදී ඉදිරිපත් කරනවා. අපිට අද ඌමනාව තිබුණ ආණ්ඩුවටත් මේ තැන් වල ඉඳන් බුරණ බල්ලන්ටත් අපිට කියන්න ඌමනාව තිබුණා. අපි ඔය බිරුවට කතාවක් තියෙනවා තවලම නවතින්නේ නැහැ කියලා. ඒ වගේ තමයි ඔය බුරණ හැම බල්ලටම ගල් ගහන්න යන්නෙත් නැහැ මිනිස්සු. එහෙම ගියොත් අපේ යන ගමන නවතින්න වෙනවා. ඒ නිසා අපි අපේ ගමන යනවා. දූෂිතයන්ට එරෙහිව මේ සටන දූෂණ විරෝධී හඬ කිසිසේත් අවසන් කරන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කාපු මිනිස්සුන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලබා දෙන තෙක්, කොල්ල කාපු මුදල් නැවත අය කර ගන්නා තෙක් අපි අපේ සටන අකණ්ඩ විදිහට යනවා කියන කාරණේ අපි තාම වගකීමෙන් මේ අයට අවධාරණය කරනවා. අපේ අභියෝගය අපි දාපු පැමිණිලි විමර්ශන අවසන් කරපු පැමිණිලි වලට පුළුවන් නම් වහාම නඩු දාන්න. නඩු දාලා දූෂිතයන් කවුද කියලා හඳුනා ගන්න. එහෙම නැතුව මේ දූෂිතයන් රකින්න එක වහගන්න අපට කරන චෝදනා වලට කිසිසේත් අපි බිය වෙන්නෙත් නැහැ. අපි ඒවට සැලෙන්නෙත් නැහැ. නිසා අපේ හඬ අපේ වගකීම අපි අකණ්ඩව ඉස්සරහට ඉදිරි කරනවා කියන කාරණේ අපි ආණ්ඩුවට වගකීමෙන් අවධාරණය කරලා කියනවා. හෙළිදරව්වට බය වෙච්ච අය දැන් හෙළිදරව්ව පිළිබඳ කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි හෙළිදරව්ව මේ පුවත්පත් සාකච්ඡාව දූෂණ විරෝධී හඬ විසින් කරන මේ හෙළිදරව්ව අකණ්ඩව ඉදිරියට සතිපතා කරනවා. අපි කියනවා පුළුවන් නම් අපේ හෙළිදරව් වලට නීති ක්‍රියාමාර්ග අරගෙන අපිව නීතිය ඉස්සරහට ගේන්න. අපි උසාවියකදී හෝ මේ අපි ඉදිරිපත් කරන කරුණු පිළිබඳ කාරණේට අදාළ අපේ ඇත්ත අපේ තොරතුරු වල සත්‍යභාවය අපි තහවුරු කරලා ඔප්පු කරලා පෙන්නනවා. ෆෝම් එක ගැන ලංකම ගැන මොනවද කියන්න දෙන්න පුළුවන්ද? මොනවද ප්‍රතිමල එලි කරන්නේ කියන්නේ? ඔව්. ඒ පිළිබඳව අපේ විශේෂයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය තුල මේ ටෙලිකොම් ආයතනය පිළිබඳවත්
ඒ වගේම CTB එක එහෙම නැත්නම් ලංකා ගමනාගමන මණ්ඩලයට අදාළ මේ ආයතනවල අමතර කොටස් ගෙන්වීමේ ජාවාරම පිළිබඳ තමයි අපි ලබන හෙළිදරව් කරන්න හදන්නේ. කොයි කාලේ සිදුවෙච්ච පහුගිය ආණ්ඩුවේ සිදුවෙච්ච ඒවා මේ ආණ්ඩුවත් ඒ විදිහටම ඉස්සරහට යනවා. මේක ඇතුලේ සිදුවෙන සමහර සිදුවීම් පිළිබඳව සමාජයේ බිය දනවන සුළු ඒවා තියෙනවා. ඒ තරමේ ජාවාරම් සිද්ධ වෙන්නේ. ඒ තරමේ ජාවාරම් සිද්ධ වෙන ඒවා තොරතුරු සහිතව ලබන එකේදී අපි ඔබට කියනවා. ටෙලිකොම් එකෙත් සිද්ධ වෙලා තියෙන සමහර කරුණු සිද්ධ වෙලා තියෙන ඊටාම අවබෝධයෙන් අද මේ ආයතන ඇතුලේ කොන්තරාත් කිරීම ජාවාරම් බවට පත් කරගෙන කරමින් තියෙන ටෙලිකොම් ආයතන කරලා තියෙන අලාභ පිළිබඳව අපි ඒ අදාළ ආයතන වල සහ සිදුවෙච්ච ගනුදෙනුත් එක්ක අපි ලබන එකේදී හෙළි කරනවා. කියන්නේ හොරුන්ට විශ්වාසයක් ආපුහම දැන් තියෙන නීතියට නැත්තම් දැන් ඇවිල්ලා තියෙන ක්‍රමයේ ඇතුලේ Tamanට මේ චෝදනාවක් එහෙම නැත්තම් Tamanව අත්අඩංගුවට ගැනීමක් Tamanට බරපතල විවේචනයක් එහෙම නැත්තම් Tamanව නීතියේ රැහැනට හසු වෙයි කියලා විශ්වාසයක් හසු නොවේයි කියලා විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ හොරුත් ඇඟිල්ල දික් කරන්න පටන් ගන්නවා. හරියට අර හන්දි වල පොකට් ගහන මිනිස්සු ඉන්නේ. ඒ වගේ පොකට් එක ගහලා දුවද්දී පොකට් එක නැති වෙච්ච මිනිහා කියන ඕන්න මගේ පොකට් එකට ගැව්වා හොරෙක් කියද්දී හොරත් පිටිපස්සෙන් දුවනවා හොරෙක් කියලා. දැන් තියෙන්නේ අන්න ඒක. ඒ නිසා මේ ආත්මය කියන්නේ හොරෙක් කියලා දුවනවා. මොකද ඔක්කොම එකට එකතු වෙලා හොරකම් කරන නිසා. ඒ නිසා ඒ සමහර අය පිළිබඳව පැමිණිලි අවසන් වෙලා විභාග අවසන් වෙලා ෆයිල් එක තියෙනවා නීතිපතිගේ මේසේ. දැන් නව අධිකරණ ඇමතිනියට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා රටේ තියෙන මේ සංවාදය මේ ඛේදවාචකයේ අධිකරණ ඇමතිවරයෙකුට ගෙදර යන්න උන මැදිහත් නොවීම පිළිබඳව කතා කරලා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට අපි බලමු ඔය හොරු අල්ලන්න හෙළිදරව් කරන්න කියන අය කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් මතුවලා තියෙන සාකච්ඡාව ආපහු අලුත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර හිටපු මන්ත්‍රීනියන් ඒ අයගේ දරුවන් සහ නීතිඥ මහත්වරු පිළිබඳවත් සාකච්ඡාවක් සංවාදයක් ඇවිල්ලා තියෙනවා. සමහරුන්ගේ වෙඩින් වලට වියදම් කරලා තියෙනවා කියන සාකච්ඡාව සංවාදය ඇවිල්ලා තියෙනවා. පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ රවි කරුණානාගේ ගෙවල් කුලිය විතරක් නෙමෙයි සමහරුන්ගේ වෙඩින් කරන්නත් සල්ලි දීලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳවත් ඒ අදාළ සාක්ෂි සහිත තොරතුරුත් එක්ක අපි ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස මේ හෙළිදරව්ව පටන් ගත්තේ හොරු අල්ලන්න ජනවරම ලැබිච්ච ආණ්ඩුව හොරු අල්ලන එක පැත්තක තියලා හොරුත් එක්ක එකතු වෙලා හොරකම් කරන්න පටන් අරන් තියෙනවා. හොරු අල්ලන්න ජනවරම හම්බෙච්ච ආණ්ඩුව හොරු අල්ලන එක වෙනුවට හොරුත් එක්ක එකතු වෙලා හොරකම් කරමින් අපි නෙමෙයි හොරු කියලා කියන්න පටන් අරන් තියෙන නිසා අපි ඔප්පු කරමින් තියෙන්නේ අපේ ඌමනාව අපේ උත්සාහය හොරු මෙන්න මේ අය කියලා තහවුරු කරලා ඔප්පු කරලා පෙන්නන නිසා දූෂණ විරෝධී හඬ මේ හෙළිදරව්ව හොරු ජනතා අධිකරණයක් ඉදිරියට ගෙනෙන තෙක් කොල්ල කාපු මහජන මුදල් නැවත අය කර ගන්නා තෙක් අපේ අරගලේ අපි ඉස්සරහට අරන් යනවා. මේ හඬ අපි අවදියෙන් තියන් ඉන්නවා. ඒ සඳහා මාධ්‍යවේදීන් ලෙස ඔබගේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරන ගමන් අද අපේ පුවත් ප්‍රසාරකත්වය අවසන් කරනවා.